තෙරවරු අද පියවර සටහන්. ලෝකයා රවටන කෙනා හිතාගෙන හිටියට මං අහවලාව රැවට්ටුවා කියලා. ඇත්තටම රැවටුනේ ලෝකයා නෙමෙයි පිංගුතුනි. රැවටුනේ තමන්. තමන් අතින් වැරදි අඩුපාඩු වෙනව ඕන තරම්. හැබැයි තමන්ගේ මානය නිසා ඒවා ලෝකයේ ඉදිරියේ පෙන්වන්නේ නැහැ. ලෝකයා ඉදිරියේ පෙන්වන්නේ නැහැ. ඒවා හංගගෙන ඉන්නේ. මේ බොරුවෙන් ජීවත් වෙන කෙනාට කරන්න බැරි වරදක් නැහැ කියලා අපි අහලා තියෙනවා. මේ සත්‍යයේ පිහිටන්නේ නැති බොරුවේහි පිහිටලා ඉන්න ඒ ගති ස්වභාවයන් මේ බෝධියෙන් පුදුම තරම් ඈතකට අරන් යන එක. බොරුවෙන් ජීවිකාව කරගෙන යන අයට ඒකින් ලැබෙන ආදීනවත් සෝලුපටු ඒව හැම නෙමෙයි. එහෙනම් බෝධිය සාක්ෂාත් කර ගැනීම පිණිස සත්‍යයේ පිහිටන එක බොහොම වැදගත් කාරණාවක් වෙනවා. අරිහත්ත්වයේ සාක්ෂාත් කරන්නේ නැතුව අරිහතුන් වහන්සේ නමක් යයි කියලා කියනවා නම් කෙනෙක්. අන්‍යයා තමයි මේ ලෝකේ ඉන්න ලොකුම හොරා, ලොකුම බොරුකාරයා කියලා උන්වහන්සේ සඳහන් කරනවා. එහෙනම් එන්න. ඊතර වෙච්ච උත්තමීන් තිර බවට පත්වෙච්ච පියවර හොයාගෙන පියමන් කරන්න. තෙරක් නොමැති සසරි එතෙරවන තෙරවන. නමෝ නමෝ බුද්ධ දිවා කරාය. නමෝ නමෝ ගෝතම චන්දිමාය. නමෝ නමෝ නන්ත ගුණන් නවාය. නමෝ නමෝ සාක්‍ය නන්දනාය. ඒ උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, තෙරවරු දේශනා මාලාවේ මේ වෙනකොට පාරමිතා කිහිපයක්ම සාකච්ඡා කරන්නට යෙදුණා. අද දේශනාවෙන් අපි සත්‍ය පාරමිතාව ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, සත්‍ය පාරමිතාව බොහෝම වැදගත් පාරමිතාවක්. අපි කලින් පාරමිතාවක සඳහන් කළා ඉවසීමේ පාරමිතාව ගැන, කාන්ති පාරමිතාව ගැන කතා කරනකොට සඳහන් කළා. කාන්ති ඉවසීමේ ගුණය කියලා කියන්නේ හරියට අනිත් ගුණයන් පිහිටපු පොළවක් වගේ. අන්න එහෙම උදාහරණයකින් අපි සඳහන් කරා. මේ සත්‍ය පාරමිතාවත් අන්න ඒ වගේ එකක් තමයි පින්වතුනි. මේ සත්‍ය පාරමිතාව කියන එක හැම අවස්ථාවකදීම තියෙන්න ඕන එකක්. එහෙනම් අපි බලමු මොකද්ද සත්‍ය පාරමිතාව කියන්නේ කියලා. පින්වතුනි, බෝධිත්‍රය අතුරෙන් යම්කිසි බෝධියක් පතන්නා වූ කෙනෙක් ඒ බෝධිය පිණිස කටයුතු කරන වෙලාවේදී සත්‍යයේ පිහිටලා කටයුතු කරනවා. බෝධිය පිණිස සත්‍යයේ පිහිටා කටයුතු කරනවා. අන්න ඒකට කියනවා සත්‍ය පාරමිතාව කියලා.
එහෙනම් ඔබ අපි සියලු දෙනා යම් බෝධියක් පතාගෙන යන්නේ. අපි උත්සාහ කරන්නේ ශ්‍රාවක බෝධියට පත් වෙන්න. ඔබ සමහර විට ශ්‍රාවක බෝධියකට පත් වෙන්න උත්සාහ කරනවා ඇති. එහෙම නැත්නම් පසේ බුදු පදවියට, එහෙම නැත්නම් සම්මා සම්බුදු රජ පදවියට උත්සාහ කරනවා ඇති. කුමන බෝධියක් පිණිස හෝ වේවා. සත්‍යයේ පිහිටලා කටයුතු කරන්නයි ඕනේ. එහෙම නැත්නම් සත්‍ය පාරමිතාව පිරෙන්නේ නැහැ. අනෙක් පාරමිතා වගේම තමයි පින්වතුනි මේකත් එහෙම ලේසියෙන් කරන්න පුළුවන් එකක් එහෙම නෙමෙයි. සත්‍යයේ පිහිටලා කටයුතු කරනවා කියන එක බොහොම අමාරු වැඩක්. හේතුව තමයි තමන්ගේ කරගත් දේවල් තියෙනවා, තමන්ට තනතුරු තානාන්තර තියෙනවා. යම් මානතලයක ඉන්නේ. ඒක නිසා හැමතිස්සෙම සත්‍යවාදී වෙන්න බෑ. ඇත්ත ලෝකෙට පෙන්වන්න බෑ. ඔන්නෝම ස්වභාවයක් තමයි තියෙන්නේ. හේතුව කෙලෙස් රජස් වලින් පිරීලා තියෙන්නේ. රාග දේශ මොහ වට කරගෙන ඉන්නේ. ඒ රාග දේශ මොහ නිසා තමන් අතින් වැරදි අඩුපාඩු වෙනව ඕන තරම්. හැබැයි තමන්ගේ මානය නිසා ඒවා ලෝකයේ ඉදිරියේ පෙන්වන්නේ නැහැ. ලෝකයා ඉදිරියේ පෙන්වන්නේ නැහැ. ඒවා හංගගෙන ඉන්නේ. ඇහුවත් ඇත්ත කියන්නේ නැහැ. හේතුව තමන්ගේ தත්ත්වෙට පහරක් වදී කියලා. තමන් අවඥාවට ලක් කරයි කියලා. තමන්ව පහත් කොට සලකයි කියලා. ඒක නිසා සත්‍ය ප්‍රකාශ කරන්නෙත් නැහැ. බොරු කියනවා. ඔන්න ඔහොම ජීවිතයක් තමයි ලෝක සත්‍යය ගත කරන්නේ. එහෙනම් ඔය ආකාරයට ජීවත් වෙන ලෝක සත්‍යයට බෝධිය සාක්ෂාත් කරගන්නවා කියලා හිතුනොත් යම් දවසක. එහෙනම් බෝධිය සාක්ෂාත් කර ගැනීම පිණිස සත්‍යයේ පිහිටන එක බොහොම වැදගත් කාරණාවක් වෙනවා. මොකද ඔය විදිහට බොරුවෙන් ජීවත් වෙලා බෝධිය සාක්ෂාත් කරගන්න බෑ. වැරදි අඩුපාඩු සිද්ධ වෙනවා. බෝසතාණන් වහන්සේ මහා බෝසත්ත්වයන්න් වහන්සේ පාරමිතා පුරන කාලේදී උන්වහන්සේ අතිනුත් වැරදි අඩුපාඩු සිද්ධ වුණා. උන්වහන්සේත් වරදෙහි බෙලබෙඳුණා. වරදෙහි බැඳුණා. එහෙම අවස්ථාවල් තියෙනවා. නමුත් උන්වහන්සේ ඒ හැම අවස්ථාවකදීම සත්‍යවාදීව කටයුතු කරනවා. ඇත්ත කියනවා. මොකද උන්වහන්සේ එක් අවස්ථාවක තේරුම් ගන්නවා බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීම පිණිස බෝධි මණ්ඩලයේ හිඳගත්ත කෙනෙක් සත්‍යයෙන් බැහැර වෙච්ච කෙනෙක් නම් ඒ කෙනාට කවදාකවත් බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න බැහැ කියලා. ඒ නිසා උන්වහන්සේ පාරමිතා පුරන කාලය තුල සත්‍යවාදීවයි කටයුතු කරන්නේ. මේ බොරුවෙන් ජීවත් වෙන කෙනාට
කරන්න බැරි වරදක් නැහැ කියලා අපි අහලා තියෙනවා. ඒක නිසා බොරුවෙන් ජීවත් වෙනවා කියන එක, බොරු කියනවා කියන එක බොහොම පාපී ක්‍රියාවක්, නීච ක්‍රියාවක්. ඔබ වසල සූත්‍රය අහලා තියෙනවා නම් තථාගතයන් වහන්සේ වසල කාරණාවක් විදිහටත් මේක කියනවා. උන්වහන්සේ කියනවා මේ බොරු කියන අය වසලියෝ කියලා. මුසාවාදේන වංචේති තං ජඤ්ඤා වසලෝ ඉති කියලා. ඔය ආදී වශයෙන් කියනවා. ඒ වගේම උන්වහන්සේ ලෝකේ ඉන්න ලොකුම හොරා ගැනත් කියනවා. ඒ තමයි තමන් අරිහත්ත්වයේ සාක්ෂාත් කරන්නේ නැතුව අරිහතුන් වහන්සේ නමක් යයි කියලා කියනවා නම් කෙනෙක්. අන්‍යයා තමයි මේ ලෝකේ ඉන්න ලොකුම හොරා, ලොකුම බොරුකාරයා කියලා උන්වහන්සේ සඳහන් කරනවා. මේ ලෝකේ තියෙන උතුම්ම දෙයක් තමයි මේ හොරකම් කරන්නේ. හම්බුනේ නැහැ නමුත් තියෙනවා කියලා කියාගත්තා. ඒ වගේම පරාභව සූත්‍රයේ ඔබ අහලා තියෙනවනම් මේ බොරු කියන අය පරාභවයට යනවා. එහෙම නැත්නම් මේ අපායේ උපදිනවයි කියලා උන්වහන්සේ සඳහන් කරනවා. එනම් බොරුවෙන් වෙන් වෙලා සත්‍යවාදී වෙන එක බොහොම වැදගත් කාරණාවක්. තමන්ව අපායෙන් ගලවන කාරණාවක්. දසකුසලයෙන් අයින් වෙන කාරණාවක්. එහෙනම් අද ලෝක සත්‍යය ගත කරන ජීවිතයේ බොහෝ බොරුවෙන් පිරලයි තියෙන්නේ. ඇතමෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මොනව කරන්නද? මේවා මෙහෙම කියන්නේ වැරදි ඉතින් සිද්ධ වුණා. මේ ඉතින් මේක කිව්වොත් එහෙම ඉන්න හම්බෙන්නේ නැහැ, වසන්න වෙන්නේ නැහැ. දැනට මේ වෙනකොට තමන් අතින් සිද්ධ වෙලා තියෙන වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා කියා ගන්නත් බෑ. එහෙනම් තමන් දෙයක් කරන්න ඕනේ. එහෙනම් බෝධිය සාක්ෂාත් කර ගැනීම පිණිස කටයුතු කරන කෙනෙක් නම් සත්‍යවාදීව කටයුතු කරනවා. සත්‍යයේ පිහිටා සිටිනවා. හිතන්නකෝ අද මේක කරන්න පටන් ගත්තේ නෑ කියලා. සත්‍යයේ පිහිටලා ඉඳලා කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්නේ නෑ කියලා. එහෙනම් එතුවක්කල් ඔබ කරන කියන දේවල් කලේ නෑ වගේ තමයි. මොකද මේ සත්‍යයේ පිහිටන්නේ නැති බොරුවේහි පිහිටලා ඉන්න ඒ ගති ස්වභාවයන් මේ බෝධියෙන් පුදුම තරම් ඈතකට අරන් යන එක. ඒකයි මහා බෝධිසත්වයන් වහන්සේ පවා තමන් අතින් අන් වූ වරදක් සිද්ධ වුණත් මේ සත්‍යවාදී බවෙන් මිදුනේ නැතයි කියලා කියන්නේ. මම ඔබට ඒකට උදාහරණ කතාවක් කියන්නම්. ඔබ සමහරට අහලා ඇති. හාරිත ජාතකය.
එක කාලයක උන්වහන්සේ බමුණු මහාසාර කුලයක ඉපදිලා ශිල්ප ශාස්ත්‍රයන් හදාarලා තමන්ගේ මව්පියන්ගේ අවෑමෙන් ඒ සියලු ධනස්කන්ධයන් 80 කලක් වටිනා ධනස්කන්ධේ පරිභෝග කරන කෙනෙක් බවට පත් වෙනවා. උන්වහන්සේට හිතෙනවා පැවිදි වෙන්න ඕනේ කියලා. මේ ධනය පරිභෝග කරන එකෙන් කිසිම තේරුමක් නැහැ. මේ ධනය අරන් යන කෙනෙක් නැහැ. මේ ඔක්කොම දාලා යන්නේ. මරණය හැම කෙනාටම අයිති එකක්. මේවත් එක්ක ඉඳලා මැරලා යනවට වඩා හොඳයි. පැවිදි ජීවිතයක් ගත කරනවා. එහෙම කියලා හිතලා මේ හාරිත කුමාරයා පැවිදි වෙනවා. පැවිදිලා හාරිත තාපසයා කියලා ප්‍රසිද්ධ වෙනවා. ඉතින් මහ වනාන්තරයේ පළවැල ආහාරයට අරගෙන තමන්ගේ තවුස් දිවිය ගත කරනවා. නොබෝ කාලකින්ම මේ පංච අභිඥා අෂ්ට සමාපatti ලබා ගන්නවා. එහෙම මේ අභිඥා උපදවාගෙන කාලයක් ඉන්නවා. කාලයක් ඉඳලා පස්සේ එක වස්සාන සමයකදී ඒක නා මිනිසුන් වාසය කරන ප්‍රදේශයකට එනවා. මොකද ශරීරයට ලුණු ඇඹුල් කියන ඒවත් අවශ්‍යයි. මේ පළවැල විතරක්ම ආහාරය ගත්තට ඒව ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ වස්සාන සමයකදී යම් නුවරකට එනවා. ඒ නුවරට ඇවිත් රජතුමාට අයිති වෙනක එක ගහක් මුල වැඩ ඉන්නවා. ඒ අවස්ථාවේදී මේ රජතුමා උන්වහන්සේගේ ඉඳුරන් වල ප්‍රසන්නතාවය දැකලා උන්වහන්සේගේ බොහොම සංවර ලීලාව දැකලා මේ රජතුමා මේ තාපසයව රජමාලිගාවට කැඳවගෙන යනවා. රජමාලිගාවට කැඳවගෙන ගිහිල්ලා මේ තාපසයව රාජාසනයෙන් වඩා හිඳුවලා රාජ භෝජනයෙන් සංග්‍රහ කරනවා. ඒ රාජ භෝජනයෙන් සංග්‍රහ කරලා දැන් කොහෙටද යන්නේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා මේ වස්සාන මාසයේ ආවර වෙනකන් සුදුසු තැනක් බලලා ඉන්නවයි කියලා කියනවා. ඊට පස්සේ රජතුමා කියනවා එහෙනම් මගේ උයනේ වසන්න කියලා උන්වහන්සේට වාසය කරන්න ස්ථානයක් සකසලා දෙනවා. ඒ සකසලා දුන්නාට පස්සේ ඒ තාපසතුමා මොකද කරන්නේ? අවුරුදු 12ක් විතර ඒ සකසලා දීපු ස්ථානයේම වැඩ ඉන්නවා. ඒ අවුරුදු 12ම රජතුමා උන්වහන්සේට සේවය කරන්න කෙනෙක්වත් පත් කළා. උන්වහන්සේගේ අඩුපාඩු ඔක්කොම හොයලා බලලා කරුණු කටයුතු කරගෙන යනවා. උන්වහන්සේ කෙරේ බොහොම පැහැදීමෙන් කරුණු කටයුතු කරගෙන යනවා. අප උපස්ථාන කරනවා. යම් දවසක් එනවා ඈත ප්‍රදේශයක මේ රජතුමාට අයිති ප්‍රදේශයක කැරැල්ලක් හට ගන්නවා. මේ කැරැල්ල හටගත්තට පස්සේ රජතුමාට මේ කැරැල්ල මැඩපවත්වන්න යන්න සිද්ධ වෙනවා. රජතුමාට ප්‍රශ්නයක් මතුවෙනවා දැන් මොකද කරන්නේ මේ තාපසතුමාට අප උපස්ථාන කරන එක ගැන බලන්න කෙනෙක් නැහැ. ඒක නිසා රජතුමා රජ බිසවට කතා කරනවා. රජ බිසවට කතා කරලා මම එනකන් මේ තාපසතුමාගේ සියලු දේවල් අප උපස්ථාන කටයුතු ගැන සොයලා බලන්න කියලා රජ බිසවට පවරනවා. ඒ රජ බිසවට පවරුවාට පස්සේ ඉතින් මේ රජතුමා කැරැල්ල මැඩපවත්වන්න යනවා.
මේ රජබිසව සියලුම භෝජන එහෙම සකසලා තාපසතුමා වඩින්න තව වෙලාව තියෙනවා කියලා හිතාගෙන මොකද කරන්නේ? නාලා සුවඳ පැන් ඉහගෙන සිනිඳු සලුවක් ඇඳගෙන සීමෙද කවුරුවේ ජනෙල් ඔක්කොම ඇරලා දාලා හුලං වදින්න ජනෙල් ඇරලා දාලා ඇඳක වැතිරිලා ඉන්නවා. ඉතින් තාපසතුමත් වෙලාව ආවයි කියලා ඒ නිසි කාල වේලාව පැමුණාට පස්සේ සිවුරු හැඳ පොරවගෙන පාත්‍රයත් අරගෙන අහසින් වඩිනවා. අභිඥා තියෙන කෙනෙක් අහසින් වඩිනවා. අහසින් වැඩලා සීමැදුරු කවුළු වේලා සීමැදුරු තලයට වඩිනවා. ඒ වඩිනකොට උන්වහන්සේගේ සිවුරු පොට මේ සුළඟට හෙලවෙන සද්දෙට සීමදුරු තලයේ උන්වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේගේ සිවුර සුළඟට හෙලවෙනවා. මේ සුළඟට හෙලවෙන සද්ද නිසා අර රජබිසව ඇහැරෙනවා. ඇහැරලා කලබල වෙලා නැගිටිනවා. ඒ කලබල වෙලා නැගිට නිසා රජබිසවගේ සලුව කඩාගෙන හැලෙනවා බිමට. අන්න ඒ අවස්ථාවේදී ඒ රූපාරම්මණය හේතු කරගෙන මේ බොහෝම සිල්වත් ගුණවත් තාපසතුමාගේ යටපත් වෙලා තිබිච්ච රාගයන් ඉස්මතු වෙනවා. ඒ අවස්ථාවේදීම ඒ රාගයේ ඉස්මතු වෙලා ඒ රජබිසවගේ අතින් අල්ල ගන්නවා. ඉන්පසු එතන සිටිය අතවැසි පිරිස් ඒ දෙදෙනාව ආවරණය කරනවා. ඔය විදිහට රාගයෙන් මත් වෙලා ලෝක ධර්මය ඇසුරු කරනවා. මේ තාපසතුමාගේ තිවිච්ච ධානය බිඳ වැටෙනවා. දැන් අහසින් යන්න බෑ. ධානයන් බිඳ වැටිලා. එතනින් නතර වෙන්නේ නැහැ. එතනින් පස්සෙත් දිගින් දිගටම හැමදාම රජබිසව ළඟට ඇවිල්ලා ලෝක ධර්මයේ සේවනය කළා, ආහාර අනුභව කළා, නැවත පන්සලට යනවා. ඉතින් මේක රජමාලිගාවින් හැමෝම දැනගන්නවා. ඇමතිවරු පවා දැනගන්නවා. නගර වැස්ස පවා දැනගන්නවා. ඉතින් අර කැරල්ල මඩ පවත්තන්න ගිය රජතුමාට හසුම්පත් යවනවා. මෙන්න මෙහෙමයි මෙන්න මේ තාපසතුමා එක්ක රජබිසව සම්බන්ධයක් පටන් අරගෙනයි තියෙන්නේ කියලා අනිවිඩ යවනවා. රජතුමා ඒව විශ්වාස කරන්නේ නැහැ. මාව බිඳවන්න කියලා හිතාගෙන මේ එවනේවා කියලා හිතා ගන්නවා. නමුත් දිගින් දිගට මේ ගැන ආරංචිමයි එන්නේ. ඉන්පසු රජතුමා කැරල්ල මැඩපවත්වලා ආපසු එනවා. ආපසු රජමාලිගාවට එනවා. නගර වැස්සොත් කියනවා, ඇමතිවරුත් කියනවා විශ්වාස කරන්නේ නැහැ. මේක බිසවකෙන් දැනගෙන අහගන්න ඕනේ කියලා හිතාගෙන බිසවකෙන් අහනවා. ඔබ තාපසතුමා එක්ක ලෝක ධර්මයේ සේවනය කළාද කියලා. රජබිසව කියනවා ඔව් කියලා. රජතුමා ඒත් පිළිගන්නේ නැහැ. මං තාපසතුමාගෙන්ම අහලා දැනගන්නවයි කියලා හිතාගෙන තාපසතුමාව බැහැ දකින්න එනවා. බැහැ දකින්න ඇවිල්ලා උන්වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේගෙන් අහනවා
ස්වාමීනි ඔබ වහන්සේ මාගේ විසවත් එක්ක ලෝක ධර්මයේ සේවනය කළාද කියලා. ඒ වෙලාවේ තාපසතුමා කල්පනා කරනවා මං මේ වෙලාවේදී බොරුවක් කිව්වොත් රජතුමා ඒක විශ්වාස කරනවා. උතුම් වූ සම්බෝධිය සාක්ෂාත් කර ගැනීමට බෝධි මණ්ඩලයේ හිඳගත් කෙනෙක් සත්‍යවාදයෙන් බැහැර වූ කෙනෙක් නම් ඒ කෙනාට බෝධිය සාක්ෂාත් කරගන්නට වෙන්නේ නැහැ. ඒක නිසා මම සත්‍ය පවසනවායි කියලා හිතාගෙන රජතුමාට ඇත්ත කියන්න ඕනේ කියලා හිතනවා. එහෙම කියලා හිතාගෙන එසේ මහරජා කියලා කියනවා. රජතුමා අහනවා යම් ප්‍රඥාවක් මුල් කරගෙන බ්‍රහ්මචර්යාව පූර්ණේ කරගෙන යන්න හදනවා නම් ඔය විදිහට හැතිරෙනවා නම් මේ ප්‍රඥාවෙන් ඇති වැඩේ මොකද්ද කියලා අහනවා. ඇයි ඔබ එහෙම දෙයක් කළේ කියලා අහනවා. ඊට පස්සේ මේ තාපසතුමා රජතුමාට කියනවා රජතුමනි මේ ලෝකේ කාරණා හතරක් තියෙනවා. ඒ කාරණා හතර නිසා ඒ කාරණා හතර මහ බලවත් හතරක්. ඒ කාරණා වලින් මං වගේ සිල්වත්ව හිටපු කෙනෙකුගේ පැවිද්දට පවා හානි කරන්න පුළුවන් එකක්. ඒ තමයි රාග, ద్వේෂ, මද, මෝහ කියන හතර. මං අනතුරකටපත් උනායි කියලා පිළිගන්නවා. එහෙම කියනවා. රජතුමා ඊට පස්සේ ඒ තාපසතුමාට එහෙම කරන්න එපා බ්‍රහ්මචර්යාව හරියට කරන්න කියලා. ඒ තාපසතුමාට කියනකොට ඒ තාපසතුමා සිහිය එළවගෙන තමන් මේ වාසය කරන්න නුසුදුසු තැනක වාසය කරපු නිසා මේක වුණේ කියලා සිහිය එළවගෙන රජතුමාගෙනුත් සමාව ඉල්ලලා නැවතත් තමන් වඩපු කසින මණ්ඩලයන් සිහිපත් කරගෙන භාවනා කටයුතු කරගලා මේ අවස්ථාවේදීම නැවතත් ධානය අභිඥා උපදවා ගන්නවා. එහෙම උපදවාගෙන රජතුමාටත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා. තමන් වහන්සේ මෙතන ඉන්න සුදුසු කෙනෙක් නෙමෙයි. ඒ සුදුසු තැනක සිටීමෙන් මට බොහෝ හානියක් පැමුණායි කියලා හිතලා නැවතත් ඒ වනාන්තරයටම ගිහිල්ලා බ්‍රහ්ම ලෝක පරායන වෙනවා. එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි. ওই ජාතක කතාවේ බෝසතාණන් වහන්සේ අතිනුත් වැරදි වුණා. උන්වහන්සේත් වැරදි වල බැඳිච්ච අවස්ථාවන් තමයි මේ තියෙන්නේ. හැබැයි මේ අවස්ථාවකදීවත් උන්වහන්සේ බොරු කිව්වේ නැහැ. සත්‍යයෙම පිහිටියා. සත්‍යයේ පිහිටලා අප්‍රමාදී වෙලා ඒ වරදෙන් මිදෙන්න හැකියාව ලැබුණා. නමුත් යමෙක් ඉන්නවා නම් තමන් අතින් වරදක් වුණත් සත්‍යවාදී වෙන්නේ නැති, සත්‍යයේ පිහිටලා කටයුතු කරන්නේ නැති, ඒ කෙනාට වරදින් මිදෙන්න බැරි වෙනවා.
ඒ කෙනාට ඒ වරද කරපු හැඟීමෙන් මිදෙන්න බැරි වෙනවා. තමන් වරදකාරයෙක් කියන හැඟීම තමන් ළඟ හැමතිස්සෙම තියෙනවා. ඒ වරදකාරී හැඟීම, ඒ කුකුස් සහිත බව හැමතිස්සෙම තියෙනවා. මං මෙහෙම කරා, මෙහෙම වැරද්දක් කරා කියලා. ඒ සත්‍යයි නොපිහිටා කටයුතු කිරීමේ ගතිය හැමතිස්සෙම තියෙනවා හිතේ. ඒ නිසා හිත කිසිම ආකාරයකට ප්‍රසාදයකටපත් වෙන්නේ නැහැ ඒ කාරණාව නිසා. එතනින් එහාටත් බෝධිය පිණිස කරුණු කටයුතු කරගෙන යන ස්වභාවයක් පෙන්වුම් කරන්න උත්සාහ කරාට සත්‍යයේ පිහිටපු නැති නිසා හැමතිස්සෙම මේවා හිතට වද දෙන්න පටන් ගන්නවා. එහෙනම් බෝධිය සාක්ෂාත් කර ගැනීමට පිණිස කරුණු කටයුතු කරන කෙනෙක් නම් සත්‍යයේ පිහිටලා කටයුතු කරන එක බොහොම වැදගත් වෙනවා. ශාසනය තුලදී වුණත් වික්ෂුන් වහන්සේලාටත් එවැනි අවවාද තථාගතයන් වහන්සේ දීලා තියෙනවා. ඒකයි උන්වහන්සේලා තමන් අතින් වැරදක් වුණාම වැරදි අඩුපාඩු සිද්ධ වෙනවා. ඒ වැරදි අඩුපාඩු මොකක් හෝ දෙයක් සිද්ධ වුණාම, ඇවතක් සිද්ධ වුණාම උන්වහන්සේලා ඇවත් දෙසා ගන්නවා. ඇවත් දෙසලා පිරිසුදු වෙනවා. හැබැයි තමන් අතින් වැරදක් වෙලා ඒක කාටවත් කියන්නේ නැහැ, බොරුවෙන් වහගෙන ඉන්න හදනවා නම් ඒ කුකුස් සහිත හිත තමන්ගේ නිමට බොහෝම බාධා කරනවා. ඒක නිසා සත්‍යවාදී වෙන එකයි බොහොම වැදගත් වෙන කාරණාව වෙන්නේ. තථාගතයන් වහන්සේ යම් අවස්ථාවක මේ ගැන කියනවා, මේ බොරු කීම සහ බොරුවෙන් ජීවත් වෙන එක ගැන. රාහුල හාමුදුරන්ට තමයි මේක කියන්නේ. ආම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ. උන්වහන්සේ රාහුල හාමුදුරෝ වැඩ ඉන්න ස්ථානයට වඩිනවා. රාහුල හාමුදුරෝ බුදුහාමුදුරෝ වඩිනවා දකින්න ඇත තියාම. උන්වහන්සේ ඊට පස්සේ ආසනයක් පිළිල කරලා ඒ වගේම පා දෝණය කරන්න වතුරු භාජනයකුත් දැසි කරනවා. උන්වහන්සේ වැඩලා ආසනයේ වැඩ ඉන්න වෙලාවේ උන්වහන්සේගේ පා දෝණය කරනවා. මේ පා දෝණය කරපු භාජනයේ වතුර බොහොම චූට්ටක් ඉතුරු වෙනවා. අල්පයක් ඉතුරු වෙනවා. ස්වල්පයක් ඉතුරු වෙනවා. තථාගතයන් වහන්සේ රාහුල හාමුදුරන්ගෙන් අහනවා, රාහුලේනි මේ බඳුනේ තියෙන වතුර ටික පේනවද කියලා. ඒ වෙලාවේ රාහුල හාමුදුරුවෝ උත්තර දෙනවා, එහෙමයි ස්වාමීනි, බොහොම සල්පයයි කියන්නේ. උන්වහන්සේ ඒක උපමා කරනවා. ඒ වතුර ස්වල්පේ උපමා කරනවා යම් දෙයකට. ඒ තමයි බොරු කීමේහි ලැජ්ජා නැති භික්ෂුවකට. භික්ෂුවගේ මේ සමනකමට. බොරු කීමේහි ලැජ්ජා නැති කියන මේ සමනයෙකුගේ මහානකමත් මෙන්න මේ වගේ තමයි කියලා. මෙන්න මේ වගේ අල්ප වූ එකක් කියලා. ස්වල්ප වූ එකක් කියලා. උන්වහන්සේ රාහුල හාමුදුරන්ට පෙන්වලා දෙනවා. ඊට පස්සේ අල්ප වූ වතුර ටික වීසි කරනවා. නැවත උපමා කරලා පෙන්වනවා. රාහුලෙන් බොරු කීමේහි ලැජ්ජා නැති වික්ෂුවගේ මහානකම මේ වීසි කරපු වතුර ටික වගේ. විසි කරපු එකක් කියලා.
ඊට පස්සේ ඒ වාජනය මුණින් අතට හරවලා පෙන්නනවා. නැවත උපමා කරලා පෙන්නනවා. බොරු කීමෙහි ලැජ්ජා නැති භික්ෂුවගේ මහානකම යටිහිරු කරපු එකක් වගේ. මොකුත් රැඳෙන්නේ නැහැ ඒකේ. යහපත් ගුණ ධර්මයක් රැඳෙන්නේ නැහැ ඒකේ. ඔක්කොම හැලෙනවා. අනිත් පැත්තට හරවලා තියෙනවා. අන්න ඒ වගේ කියලා උපමා කරලා පෙන්නනවා. නැවත ඒ වාජනය උඩුකුරු කරලා පෙන්නනවා. ඒකේ මොකුත් නැහැ හිස්. අවකාශය විතරයි තියෙන්නේ. බොරු කීමෙහි ලැජ්ජා නැති භික්ෂුවගේ මහානකම හරියට මේ හිස් වාජනය වගේ. ඒකේ හිස් ඒකේ මොකුත් පිරෙන්නේ නැහැ. ඒකේ මොකුත් පිරීලා නැහැ. ඔන්නෝම උපමා වලින් බොහෝ උපමාව අරගෙන තථාගතයන් වහන්සේ රාහුල කුමාරයාට අවවාද කරනවා. රාහුල ස්වාමීන් වහන්සේට අවවාද කරනවා. උන්වහන්සේ තව එක උදාහරණයක් පෙන්නනවා. එක රජ කෙනෙකුට ඉන්නවා ඇතෙක්. යුද්ධ කරන්න දක්ෂ ඇතෙක්. ඒ ඇතා ඉස්සරහා කකුල් දෙකනුත් යුද්ධයට උදව් කරනවා. පිටිපස්සේ කකුල් දෙකනුත් උදව් කරනවා. දල දෙකනුත් උදව් කරනවා. කන් දෙකනුත් උදව් කරනවා. වලිගයනුත් උදව් කරනවා. ඇතරුවා දකිනවා මේ ඇතාව. ඇතරුවා දැකලා හැම විදිහකටම උදව් කරනවා. හැබැයි හොඬෙන් උදව් කරන්නේ නැහැ. හොඬ හංග ගන්නවා. ඇයි ඒ? හොඬ නැත්තම් එහෙම අත්තක් කඩාගෙන කටේ උබා ගන්න බෑනේ. බල්ලන්ට වගේ උලාගෙන කන්න බෑ උන්ට. එන්න හොඬ ආරක්ෂා කරගන්නවා. ඇතරුවා එකෙන් තීරණය කරනවා මේ කෙනා රජතුමාට දිවි පුදපු කෙනෙක් නෙමෙයි කියලා. මේ ඇතා රජතුමාට ජීවිත පරිත්‍යාග කරපු ඇතෙක් නෙමෙයි. ඒ වගේම තවත් ඇතෙක් ඉන්නවා. ඒ ඇතා ඉස්සරහා කකුල් දෙකනුත් යුද්ධ කරනවා. පිටිපස්සේ කකුල් දෙකනුත් උදව් කරනවා. දල දෙකනුත් කර්ම කරනවා. කන් දෙකනුත් කර්ම කරනවා. වලිගෙනුත් කර්ම කරනවා. ඒ වගේම හොඬෙනුත් කර්ම කරනවා. හොඬෙනුත් උදව් වෙනවා. අන්න ඇතරුවා දන්නවා ඒ කෙනා රජතුමාට ජීවිතේ පරිත්‍යාග කරපු කෙනෙක්. එයා තමයි වටින්නේ කියලා. කොච්චර දේවල් කරගෙන ආවත් යමෙක් සත්‍යයේ පිහිටලා කටයුතු කරන්නේ නැත්නම් අර හොඬේ හංගගත්ත ඇතා වගේ තමයි. රජතුමාගේ පරිහරණයට සුදුසු නෑ. රජතුමාව පිටේ ඉඳවන්න සුදුසු ඇතෙක් නෙමෙයි ඒ ඇතා. හොඬේ බේර ගන්න රජතුමාව බිල්ලට දෙන්න පුළුවන්. ඒකයි බොරු කියන කෙනා ඕනේ වැරද්දක් කරන්න පුළුවන් කෙනෙක් වෙන්නේ උන්න වගේ තමයි. එහෙනම් බින්දුනේ සත්‍යයේ පිළිලා කටයුතු කරන එක පටන් ගන්න බින්දුනේ. වැරදි වෙලා ඒ වැරදි ඒව හංගගෙන ජීවත් වෙන්න ඉන්නවනම් මොකද කරන්නේ?
වරදින් වළකින එක. වැරදි කරන්නේ නැතුව ඉන්නවා. යම් මතපසු වීමක් නිසා තමයි වැරද්දක් සිද්ධ වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව හැමදාම මොනවා හරි වැරදි කර කර මං ඇත්ත කියනවා. කිය එහෙම වැරදි කරනවා ඇත්ත කියනවා. වැරදි කියනවා ඇත්ත කියනවා. ඒක නිකන් විහිළුවක් වගේ. ඒක වැරදි කරාට කමන්නේ මං ඇත්ත කියනවනේ. එහෙම කියලා හිතන්නේ එහෙම හරියන්නේ නැහැ. තමන් පාපයෙන් වෙන් වෙලා යහපත පිණිස කටයුතු කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒ කරුණු කටයුතු කරගෙන යන ගමනේදී තමන් සත්‍යවාදී වෙන්නයි ඕනේ. ඒකගේ බෝධිය සාක්ෂාත් කරගෙන යන ගමනේදී බෝධිය සාක්ෂාත් කර ගැනීම පිණිස කරන කටයුතු සත්‍යවාදීවයි කරන්න ඕනේ කියලා. සත්‍යවාදී වෙලා සත්‍යයේ පිහිටලායි කටයුතු කරන්න ඕනේ කියලා. ඒ වගේම පින්වතුනි මේ සත්‍යයෙන් ඈත් වෙලා බොරුවෙන් ජීවිකාව කරගෙන යන අයට ඒකින් ලැබෙන ආදීනවත් සුළුපටු ඒව හැම නෙමෙයි පින්වතුනි. යමෙක් බොරු කියනවා නම් ඒ බොරු කියන කෙනා මරණින් මතු අපායේ උපදිනවා. ඒ වගේම තමයි ඒ අපායේ කරපු කර්ම වලට විපාක විඳලා අවසානයේ යම් හේකින් මනුෂ්‍යාත්මයක් ලැබුවොත් එහෙම ඒ ලැබුව මනුෂ්‍යාත්මයේදී කිසිම කෙනෙක් ඒ කෙනාගේ කියන ඒවා අහන්නේ නැහැ. ඒ කෙනා බොරු නඩු අහබ වලට පැටලෙනවා. වැරද්දක් නොකලත් වැරදි වලට අහු වෙනවා. අනුන් කරපු වැරදි වලට තමන්ව පැටලෙවෙනවා. මේ පෙර බොරු කිව්ව එකේ විපාක. ඒ වගේම තමන් කියන දේවල් අනිත් අය පිළිගන්නේ නැහැ. ඒ කියන දේවල් පිළිගන්නේ නැහැ. නොඑක් මුඛ රෝග හැදෙනවා. ගොත ගැහෙන අය වෙලා උපදිනවා. ගොළු වෙලා උපදිනවා. ඔන්න වගේ බොහෝ ධර්ම විපාක ලැබලා දෙනවා. අපායේ ගිහිල්ලත් බේරෙන්නේ නැහැ. එතනින් පස්සේ තවත් හම්බ වෙනවා. ඔය බොරු කියන කෙනාට බොරුවෙන් ජීවත් වෙන කෙනාට හම්බ වෙන දේවල්. එහෙනම් කල්පනා කරලා බලන්න කොච්චර කාලයක් බොරුවෙන් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. බොරුවෙන් ජීවත් වීම තුළ ඔබට මොනවද හම්බෙන්නේ කියලා. එහෙනම් බෝධිය සාක්ෂාත් කර ගැනීම පිණිස සත්‍යවාදීව කටයුතු කරන්න ඕනේ කියන එක ගැන කල්පනා කරලා බලන්න. මොකද වෙන්නේ යම් කෙනෙක් බොරු කියනවා නම් ඇත්ත වසන් කරනවා නම් බොහොම බයෙන් තමයි ජීවත් වෙන්නේ. බයෙන් හැකින් ජීවත් වෙන්නේ මේ කෙනාට. ඇයි? අහුවෙයි කියලා. අපි ඔය කතාවට කියන්නේ එක බොරුවක් වහන්න බොරු 100ක් කියන්න වෙනවා කියලා. එක බොරුවක් වහන්න බොරු 100ක් කිව්වම මදි කියලා. ඒ බොරුව වහගන්න බොරු 100ක් කියන්න වෙනවා. තමන්ට මේ අත්දැකීම් ඇති. බොරු නොකියපු කෙනෙක් ඉන්න විදිහක් නැහැ. ඕන තරම් බොරු කියපු අය ඇති.
ඒ බොරුව වහන්න තව බොරු 100ක් නෙමෙයි ලස්ස ගණන් වලින් කියන්නේ නැති බොරු. ඇති පදම් බොරු කියන්නේ නැති. ඇයි ඒ බොරුව වහන්න තව බොරු කියන්නේ? ඇයි බොරුව කියපු වෙලාවේ ඉඳන් ඉන්නේ ඇයි? බයෙන් සැකෙන් ඉන්නේ. කියපු බොරුව අහුවේ කියලා. ඒ කියපු බොරුව ගැන තව දෙයක් මොකක් හරි අහුවොත් ඒකට තව බොරුවක් කියන්න ඕනේ ඒක වහන්න. ඒක ගැන අහුවොත් තව බොරුවක් කියන්න ඕනේ. ආයි අහුවොත් ආයි තව බොරුවක් කියන්න ඕනේ. ඒ කියපු බොරුව ගැන කොහෙද ඇහුවාම දැන් බොරුවක් නේ කියලා තියෙන්නේ. බොරුවක් ගැන දෙයක් ඇහුවාම ආයි කියන්න තියෙන බොරුම තමයි ඉතින්. එන මොනවා කියන්නේ? ඉතින් ලෝකයාගේ ජීවිත තුළ පුංචි පුංචි දේවල් නෙමෙයි. ලොකු ලොකු බොරු ඇති. පුදුමාකාර රැවටීම් ඇති. වංචාකාර දේවල් ඇති ඕන තරම්. ලෝකයාට වංචා කරනවා ඇති ඇතිපදා. ඉතින් ඔන්න ඔය කියන තත්ත්වයන් වලින් මිදෙන්න ඕනේ කෙනෙක්. ඔය තත්ත්වයන් වලින් මිදෙන්නේ නැතුව මේ බෝධියක් සාක්ෂාත් කරගන්නවා කියන එක ලේසි පාසු කාරණාවක් නෙමෙයි. ඔය වෙන දේවල් නෙමෙයි. එහෙනම් ඔබ අදිෂ්ඨාන කරන්න සත්‍යයේ පිහිටලා ජීවත් වෙනවයි කියලා. බොරුවෙන් වෙන් වෙලා බොරුවෙන් වැළකීලා සත්‍යවාදී වෙලා සත්‍යයේ පිහිටලා සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරන කෙනෙක් සත්‍යයේ පිහිටලා කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවයි කියලා. ඔබ ලෝක සත්‍යයට යහපත සලසන හැම අවස්ථාවකදීම ඒවා සත්‍යයේ පිහිටලා කරන්න සත්‍යවාදීව කරන්න මෝනිච්චාවට කිසිම දෙයක් කරන්න එපා. පංචාසහගතව කරන්න එපා කිසිම දෙයක්. මේ පාරමිතාව අනික් සියලු පාරමිතාවන් වලටම බලපාන කාරණාවක් මේ. හිතන්නකෝ දන් දෙනවා කෙනෙක්. ඒ කෙනා දන් දෙන්නේ සත්‍යයේ පිහිටලා නෙමෙයි. අවංකව නෙමෙයි. ඒ කෙනා දන් දෙන්නේ ලාභ පෝෂණයක් තකා තමයි ඒ දෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ தত্ত্বය පෙන්වීම පිණිස තමයි ඒ දන් දෙන්නේ. එහෙනම් ඒ කෙනා සත්‍යයේ පිහිටලා කටයුතු කරපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ දානයේ තියෙන ආනිසංස පවා බොහොම පහළ ආනිසංස තමයි ලැබෙන්නේ. බෝධිය පිණිස නෙමෙයි ඒ දන් දීලා තියෙන්නේ. බෝධිය පිණිස කියන එක පැත්තකට තියන්නකෝ. ඇත්තටම කෙනෙක්ට උදව් කරන අදහසින් නෙමෙයි ඒ උදව්ව කරලා තියෙන්නේ. තමන්ගේ වාසි පෝෂණ තකා තමයි ඒ ගිත්තිපසන්තා තකා එහෙම තමයි ඒ කරලා තියෙන්නේ. ඒක හරියම නීච පහත් ක්‍රියාවක්. ඉතින් බොරුවෙන් වැහිලා නම් දැන් කොහොමද බලන්නකෝ බෝධිය සාක්ෂාත් කරගන්නේ? දාන පාරමිතාව පුරන්නේ කොහොමද කියලා බලන්නකෝ. පන්සලකට යමක් පූජා කරාම නම හරි ගහන්න ඕනේ ඒක. මොකටද? බෝධිය සාක්ෂාත් කරගන්නද? බෝධිය පිණිසද? බෝධිය සාක්ෂාත් කර ගැනීම පිණිසද ඒ පූජා කරපු එකේ නමක් ගහන්න ඕනේ. සත්‍යයේ පිහිටන්නේ නැහැ, සත්‍යවාදී නැහැ. ලෝකයා රවටනවා කියලා යම්
ආකාරයට හිතාගෙන හිටියට සමහරු හරි සතුටු වෙනවා මේ දේවල් වලින්. අරුව මං ඇන්දුවා ඇන්දිල්ලක් වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අය විශේෂයි. පාරිභෝගිකයාව අන්දලා මොනවා හරි දේවල් කුණු මේ අර මිනිසුන්ට විකුණනවා මොනවා හරි කියලා. බොරු ආටෝප දාලා විකුණනවා. වැදගත් විදිහට වෙළඳාම් කරන අයත් ඉන්නවා. බොහෝ ප්‍රමාණයක් තියෙන්නේ වංචා කරන දැන්. අද සමාජයේ ඔබට බලා ගන්න පුළුවන් අද තත්ත්වයක් එක ගත්තාම. රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. බොරදියේ මාළු අල්ලන පිරිස් තමයි වැඩිපුරම ඉන්නේ. සත්‍යයේ පිළිලා කටයුතු කරන්නේ නැහැ බොරුවෙන් ජීවත් වෙනවා. මොහොම ජීවත් වෙලා අන්තිමේදී අපාගත වෙනවා. ඔය ආකාරයට පිංගුතුනි බෝධියෙන් ඈතින් ඈතට යන එක තමයි වෙන්නේ. බෝධියට කිට්ටු වෙන එකනා පුළුවන් තරම් සත්‍යවාදී වෙනවා. පුළුවන් තරම් සත්‍යයේ පිළිලා කටයුතු කරන්න උත්සාහ කරනවා. ලෝකයා රවටන කෙනා හිතාගෙන හිටියට මං අහවලාව රැවට්ටුවා කියලා. ඇත්තටම රැවටුනේ ලෝකයා නෙමෙයි පිංගුතුනි. රැවටුනේ තමන්. තමන් තමයි හොඳටම රැවටුනේ. තමන් හිතාගත්තා අහවලාව රවටලා මං යහපතක් ලබා ගත්තා අය කියලා. හිතන්නකෝ භාණ්ඩයක් විකුණුවා මේ මිනිස්සෙකුට බොරු කියලා වැඩි ගානකට. මේ දවස්වල නම් හරි ලේසියින් ගණන් වැඩි කරන්නේ. අම්මෝ ගණන් වැඩි මේ වැඩි කියලා දුන්නේ නැහැ. 1000ට තියෙන එක 2000ට විකුණනවා. 2000ට නෙමෙයි 5000ටත් විකුණන අය ඇති. ඒ මට්ටමට වංචා කරන අය ඇති. එහෙම කරලා හිතාගන්නේ මොකද්ද? සතුටු වෙනවා. මං හරි ලාභයක් ලැබුවා අය කියලා. නමුත් ඇත්තටම රැවටුනේ මේ මිනිස්සයා නෙමෙයි. Taman තමයි හොඳටම රැවටුනේ. දන්නේ නැහැ ඇත්තටම Taman මේ ලාභයක්ද ලැබුවේ අලාභයක්ද කියලා. රුපියල් මුදල් කිහිපයක් වැඩිපුර ගත්තා වගේම අපායට ටිකට් එකකුත් ගත්තා ඒකත් එක්ක. ඒ සල්ලි ටිකයි තව එකත් එක්කම අපායට ටිකට් එකකුත් අරගත්තා. අපායෙන් මතුවටත් ඇතිපදන් විපාක විඳින්න මේ ගත්තා ටිකට්. දැන් කවුද රැවටිලා තියෙන්නේ? දැන් තරාදියකට දාලා බලන්න ඕනේ. ලාභෙද හම්බුනේ අලාභෙද කියලා. 1000 බඩුවක් 5000ට කියන්නේ එකේ. ඔන්න දැන් මේ පැත්තේ තරාදියට දැම්ම රුපියල් 4000. මේ පැත්තට මොනවද දාන්න තියෙන්නේ? නරක ආදිය දාන්න. ගොළු වෙලා උපදින ඒවා දාන්න. නොකල වරදවල් වලට අහු වෙනවා. තමන් හතන් කියන දෙයක් කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ. අනුන් කරපු වරදවල් වලට තමන්ව අහු වෙනවා. ඒවට දඬුවම් ඉදින ඇති වෙනකම්. රජුරු අල්ලලා උල්ල තියනවා. අනුන් කරපු වැරදි වලට.
ඒ තරාදියට දාන්න තියෙන්නේ ඔය ඔක්කොම. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ ලැබුවේ ලාභයක්ද අලාභයක්ද කියලා. එතකොට තේරෙයි රැවටුනේ අර මිනිස්සයාද නැත්නම් Tamanද කියලා. දාලා බලන්න තියෙනවා. Tamanට බිරිඳක් ඉඳිද්දී පරාඹුවන් සේවනය කරන කෙනෙක් නම් ඇත්ත එළියට එන්න දෙන්නේ නැහැ හංගගෙන ඉන්නේ බුදු අම්මෝ. නිකන් හංගගෙන ඉන්නේ. ඉතින් සතුටුයි. හරි සතුටුයි. ඇයි? ගෙදර ඉන්න කාන්තාව බිරිඳ මේ ගැන මොහොක්වත් දන්නේ නැහැ නේ කියලා හරි සතුටුයි දැන්. ඒ පැත්තෙන් හරි සතුටක් දැනෙනවා. දැන් බලන්න ඕනේ මොකද්ද හම්බෙච්ච ලාභය කියලා. දැන් තරාදියට දාලා බලන්න. මේ පැත්තෙන් අහුවේදෝ කියා කොහොම හරි බයින් කම්සප වින්ද අවස්ථාව. කම්සප වින්ද ඒක අවස්ථාවක්. ඒ අවස්ථාවත් දැන් අනිත් පැත්තේ තරාදියට දානවා. පරාඹුවන් සේවනය කරාට හම්බෙන ටික දානවා. අර ලෝකුඹු කියන නිරේ අවුරුදු ලක්ෂ ගාණක් යනවා පල්ලෙහාට යන්න. බත් හැලිය පෙන දානවා වගේ මේ පෙන දාන්නේ. එහෙම තමයි බුබුලු දදා නටන්නේ. එලෝදිය හැලිය. ඒකේ ගැඹුර හිතා ගන්නකො. අවුරුදු ගාණක් යනවා ඒකේ පතුලට යන්නේ. ආයෙ තව අවුරුදු ගාණක් යනවා උඩට එන්නේ. කොසල් රජතුමා මේ සම්බන්ධ කතාවක් එහෙම තියෙනවා ඔය පරාඹුවන් සේවනය කිරීම සම්බන්ධව. ත්‍රිපිටක සූත්‍ර කියවන කෙනෙක් නම් අහලා ඇති. දී තරාදියට දාන්න තියෙන්නේ. දාලා බලන්න කෝකද ලාභ කෝකද වාසි කියලා. එහෙම දාලා බලන්න ලැබුවේ ලාභයක්ද අලාභයක්ද කියලා. හොඳ දෙයක්ද ගත්තේ නරක දෙයක්ද කියලා බලන්න. එතකොට තේරෙයි. රැවටුනේ ගෙදර ගෑණිද නැත්නම් Tamanද කියලා. එහෙනම් ලෝකයා රවටනවා කියලා හිතාගත්තට පිංගුතුනි ඇත්තටම රැවටුනේ Taman. මේ සත්‍යයේ පිහිටලා කටයුතු කරන්න කියලා කියන්නේ. Taman මුලාවෙන් මිදෙන්න. තව කෙනෙක් වංචාවෙන් බොරුවෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ. හොඳටම මං මුලා වෙලා ඔය ඉන්නේ. ඉතින් මං මුලා වෙච්ච එකේ කොහෙද බෝධිත්වය බෝධියක් සාක්ෂාත් කරන්නේ? ඒ මම් මුලා බයින් මිදෙන්න. ඒ මිදෙන්න උනේ පාර තමයි මේ කියන්නේ. එහෙනම් සත්‍යවාදීව කටයුතු කරනවා කියලා අදිස්ථාන කරන්න පිළිතුරු. තමන්ව රවට්ට ගන්න එපා. සත්‍ය පාරමිතාවේ පිඟුතුනි තව බොහෝ කරුණු කාරණා තියෙනවා යම් යම් ප්‍රමාණයකින් කතා කරගෙන යන්න. නමුත් කාලය වෙලාව බොහෝ ඉක්මනලා ගිහිල්ල නිසා අපි ඊළඟ දේශනාවේදී සත්‍ය පාරමිතාව ගැන තවදුරටත් කතා කරගෙන යමු. මම හිතනවා ඔබට මේ සත්‍ය පාරමිතාව ගැන යම් ආකාරයක වැටහීමක් ලැබෙන්නේ නැති කියලා. මේ බෝධිය සාක්ෂාත් කර ගැනීමට යන ගමනේදී අනුන්ව රවටනවා කියලා හිතාගෙන අනුන්වත් තමන්වත් රවට්ටගෙන මම්මුලා වෙලා ඉන්න ගමන්
මේ බෝධිය සාක්ෂාත් කරගන්න යන්නට බෑ කියලා තේරෙන්න ඇති. මේ කියන කරුණු කාරණා තේරුම් අරගෙන ඔබ සත්‍යයේ පිහිටලා කටයුතු කරන්න අදිස්ථාන කරගෙන ඒකට තමයි අපි මේ පාර පෙන්වන්නේ. එහෙනම් පින්වතුනි අපි දේශනාව හමාර කිරීමට ප්‍රථමයෙන් සියලු ලෝක සියලු සත්‍යයන්ටම කෙටි පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරලා දේශනාව හමාර කරමු. එහෙනම් පින්වතුනි සිහිපත් කරගන්න බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කරන්නට ඉදිරිය සද්ධර්මයේ සාකච්ඡා කරලා සද්ධර්මයේ ශ්‍රවණය කරලා සද්ධර්මයේ මනසිකාර කරලා නගාගත්තා වූ මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෙන් සියලු ලෝක සියලු සත්‍යයන්ට අනුමෝදන් කරමු. පළමු කොටම සිහිපත් කරගන්න පින්වතුනි මේ ලෝකයේ තුල මේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්නවා නිවන සාක්ෂාත් කරගන්නවා කියලා මහත් වූ උනන්දුවෙන් වීර්යයෙන් කැපකිරීමෙන් කටයුතු කරගෙන යන යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාටම ඔබ කරගත්තා වූ මේ සීලම් පුණ්‍ය සම්පාද ධර්මිය කුසල සම්පාද ධර්මිය අනුමෝදන් කරන්නේ අනුමෝදනාවෙන් මේ ඇට පැදී වෙලදී එන්නා වූ සීලම දුක් දෝසාන්තකාරවල් දුහරින් භූතේවා ශරීරයේ සප්තදා දුසෙමින් වැඩපෙන්නා වූ 89ක් රෝග 99ක් ව්‍යාධි දිසුතක් ආන්ත්‍රා දෝසාන්තකාරවල් දුහරින් භූතේවා දසකුසලෙ මිදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින් උතුම් ඈත අතීතයේ පටන් මේ සද්ධර්මයේ ආරක්ෂා කරගෙන ආපු යම්කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම විහෙර විහාරස්ථාන සංඝයා වහන්සේලා තමන්ගේ දිවි හිමියෙන් ආරක්ෂා කරගෙන ආපු යම්කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාව සිහිපත් කරගන්න. මේ සියලු දෙනාටම ඔබ කරගත්තා වේ සිනු පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනාවෙන් යම්කිසි හේකින් අභවිස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදී සුඛී සුවපත් බාහිරපත් වේවා. දසකුසලේ මිදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින්වතුනි මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති කියනා වූ යාල්පේශාකි මහේශාකි සීලමු දීප සමූහයව සිහිපත් කරගන්න. ඒ වගේම සක්‍ර දේවතුමා ප්‍රදාන පරිවාර දේවතා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම සතරවරන් රජදරුවන් ප්‍රදාන දේවතා පරිවාර දේවතා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම 18ක් යක්ෂ සේනාධිපතිවරුන් ප්‍රදාන පරිවාර දේවතා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම තමයි දුකක් කරදරයක් පැමිණි වෙලාවේදී උදව් පිහිටක් ආධාරයක් සැලසුවා වූ යම්කිසි දෙවි දේවතාවුන් වහන්සේ නමක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාට ඒ සියලු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාව සිහිපත් කරගන්න. ඒ සියලුම දේව දිව්‍ය සමූහයාට ඔබ කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනාවෙන් මේ දෙවියන්ගේ දිව්‍ය අනුභවය වැඩි වේවා, දිව්‍ය තේජස වැඩි වේවා, දිව්‍ය එර්ධිය, දිව්‍ය බලය, දිව්‍ය දීප්තිය වැඩි වේවා. চিරාත් කාලයක් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගනිත්වා දසකුසලයෙන් මිදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින්ුනේ සුජීවත් ඉඳගෙන තමන්ට උදව්පදව් කරන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාව සිහිපත් කරගන්න. තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ඥාති හිත මිත්‍රාදීන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ඒ සියලු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ට වතුරු විදුරකින් හරි උදව්පදව් කරපු කෙනෙක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම ධර්මයේ බය පුණ්‍ය භාරයේ කටයුතු කරනවා ඒ සියලු මහත් මහත්යන්වත් සිහිපත් කරගන්න. ඔබ කරගත්තා වූ සියලු පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ සියලු දෙනා කෙරෙහි අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනාවෙන් න්යායට යම්කිසි හේකින් දුක් දෝසාන්තකාරයක් තියෙනවා නම් ඒ දුක් දෝසාන්තකාරවල දුරින් බෝත ඒවා. ඒ වගේම ශරීරයේ සත්වදා දුසීමින් ඇදපෙමියා වූ දෝසාන්තකාරවල 89ක් රෝග 93ක් ව්‍යාධි තුනක් කාන්තා දෝසාන්තකාරවල දුරින් බෝත ඒවා. යක්ෂ පේත පිසාච මලගෙල කුම්භාණ්ඩ ආදීන් ඇදපෙමියා වූ දෝසාන්තකාරවල දුරින් බෝත ඒවා. දසකුසලයෙන් මිදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරන්න තමන් නමින් ජම්මාන්තර ගත වෙන්න තේජිත් යම්කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාම සිහිපත් කරගන්න. මේ ආත්මභාවයේ පමණක් නෙවෙයි කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ඥාති හිත මිත්‍රාදීන් වෙච්ච ඒ සියලු ඥාති සමූහයව සිහිපත් කරගන්න. ඒ සියලු දෙනාට ඔබ කරගත්තා ඒ සියලු පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ අනුමෝදන් කරන්නේ. අනුමෝදනාවෙන් යම්කිසි එකකින් ඒ අභව ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදී සුඛී සුවපත් බාහිරපත් වේවා. දසකුසලේ මිදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අනාදිමත් සංසාරේ පටන් තමන් කරගත්තා වූ සීල පුණ්‍ය සම්පාද ධර්මයන්ගේ කුසල සම්පාද ධර්මයන්ගේ ගුණ බලමයිමෙන් මේ මිහි මරණමත රක්ෂකන ඉන්න අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න.
ඒ වගේම ඔබ කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ කුසල සම්භාර ධර්මයන්ගේ ගුණ බලමයිමින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ දාලේ නිත්‍ය මංගල පරම සුන්දර අමුත්ත මහා නිර්වාණයම සාක්ෂාත් වේවා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තිරභාවයට පියමන් කරන ගමනේ තවත් පියවරක් සමගින් හමුවමු ලබන සතියේත්. තෙරක් නොමැති සසරි එතෙරවන තෙරවන